හරි. එතකොට වෙන්න 75 බෙදීම 4. 7ට 4 ඒවා 1යි. 4 වරක් 1 4යි 3ක් ඉතුරුයි. 35ට 4 ඒවා කීයද? 35ට 4 ඒවා හරි කියන්නේ. මෙහෙන් කියන්නේ ප්‍රණවි 35ට 4 ඒවා. ඉක්මනට කියන්න කවුරුද? 1යි 35ට 4 ඒවා 8යි 8යි සර්. 8 වරක් 4 32යි 3ක් ඉතුරුයි. මේ බලන්න එහෙනම් ඉතුරු ප්‍රමාණය 3යි පෙට්ටි ප්‍රමාණය 18යි. හරි. එතකොට ඒක තමයි මේ ප්‍රශ්නෙට පිළිතුර එන්නේ. අපි බලමු ඊළඟ ගැටලුව. සර් පෙට්ටි 18යි ඉතුරු 3යි කියලා මම ලිව්වා. හරි. පොතේ මයික් ඕෆ් කරගන්න ඊපස්සේ. හරි. ඊළඟට තියෙනවා පේර ගෙඩි 74ක්. පේර තියෙනවා 74ක්. එතකොට එක් අයෙකුට 3 බැගින් කී දෙනෙකුට බෙදා දිය හැකිද? එහෙනම් මේ පේර ගෙඩි 74 දැන් මෙහෙම ළමයි ඉන්නවා කියලා හිතන්න. මේ ළමයි මේ 74න් එක්කෙනෙකුට 3 බැගින් දෙනවා. මෙයාටත් 3ක් දෙනවා. ඊළඟ එක්කෙනාටත් 3ක් දෙනවා. ওই විදියට 3 දීගෙන යනවා. එතකොට අපෙන් අහනවා 3 බැගින් කී දෙනෙකුට බෙදා දෙන්න පුළුවන්ද කියලා. එහෙනම් මේ 74 බෙදන්න ඕන 3. 3 වරක් 2 6යි එකක් ඉතුරුයි 14ට 3 ඒවා 3 වරක් 4 12යි දෙකක් ඉතුරු. එහෙනම් මේ වගේ 24 දෙනෙකුට 1 2 3 4 ওই විදියට ගිහිල්ලා 24 දෙනෙකුට බෙදන්න පුළුවන් මේ පේර ගෙඩි 74 3 බැගින්. හරි. ඊළඟ දෙල් ගෙඩි ඊළඟ ඉතුරු කීය 19නේ මේ තියෙන ඉතුරු ගාන. ඉතුරු ගාන හැමති. ගොඩක් අයගේ පේපර් මට එවල තිබ්බ මම ඒවා ටික ටික දැන් බලලා එවනවා හොඳ. ඒවක පිළිවෙලට තමයි මම බලලා එවන්නේ. හරි. දෙල් ගෙඩි 96ක් සමානව ගොඩවල් දෙකකට වෙන් කරන ලදී එක් ගොඩක ඇති දෙල් ගෙඩි ගන්න. එහෙනම් 96ක් ගොඩවල් කීයකටද? ගොඩවල් දෙකකට. එහෙනම් දෙකෙන් බෙදන්න ඕන. 9ට දෙක ඒවා 4යි දෙවරක් 4 8යි එකක් ඉතුරුයි 16ට දෙවරක් 8යි දෙවරක් 8 16යි බිඳුවයි. එහෙනම් එක් ගොඩකට 48ක් එනවා. ඊළඟට කියනවා සිසුන් 69 දෙනෙකු කණ්ඩායම් 5යි. ඔව්. ඊළඟට සිසුන් 69 දෙනෙකු කණ්ඩායම් 5කට බෙදන ලදී එක් කණ්ඩායමක සිටින සිසුන් ගණන කොපමණද? මුළු ගණන ඉන්නවා 69ක්. මේ 69 මොකද්ද කරන්නේ? මෙන්න කණ්ඩායම්. කණ්ඩායම් කියම බෙදන්න ඕනේ සර්. මේ 1 2 3 4 5 කණ්ඩායම් 5ක් කියලා හිතන්න. දැන් මේ 96 සමානව දැන් මේ සිසුන් 69යි නේ 69යි. එතකොට කණ්ඩායම් 5කට බෙදෙනවා. ඔව්. එහෙනම් 69 බෙදීම 69 බෙදීම 5. ඔව්. 15යි 4ක් ඉතුරු වෙනවා. එතකොට මේ හැම කණ්ඩායමකටම 13. ඔය විදිහට සිසුන් 13යි. සිසුන් ඉතුරු වෙනවා 4යි. 4 දෙනෙක් ඉතුරු. ඊළඟ පොල් ගෙඩි 95ක් ගොඩවල් දෙකකට. පොල් ගෙඩි 95ක් ගොඩවල් දෙකකට. එහෙනම් 95 බෙදීම 2. එක් ගොඩක තිබූ පොල් ගෙඩි ගන්න කීයද? ඉතුරු පොල් ගෙඩි ගන්න කීයද? එහෙනම් 9ට දෙවරක් 4යි දෙවරක් 4 8යි 15ට දෙවරක් 7යි දෙවරක් 14යි ඉතුරු. මෙන්න ඉතුරු ගාන මෙන්න එක් ගොඩ. ඉතුරු 1යි සර්. ඊළඟ කෙටි පිළිතුරු සපයන්න කියලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය හැම කෙටි පිළිතුරු සැපීම 20ට 4 ඒවා 20ට 4 ඒවා එහෙනම් 5යි 5යි. බිඳුවයි 2යි 20ට 5යි 4 වරක් 15යි බිඳුව. ඊළඟට 21 3ෙන් බෙදූ විට පිළිතුර 7යි 15 3ෙන් බෙදූ පිළිතුර 5යි 3 වරක් 5යි. ඔව් 18 4ෙන් බෙදූ විට පිළිතුර කීයද? ඉතුරු කීයද? මම හිතන්නේ මේ ගොඩක් අය 4යි පිළිතුර 4යි ඉතුරු 2යි. හරි. ඊළඟට 36ට 4 ඒවා 36ට බිඳුවයි 3යි 36යි 9 වරක් 9යි 9 10 9යි සර්. 9යි. හරි. ඊළඟ එකේ තිබ්බේ සර් ඔව් මේ ප්‍රශ්න පහට ලකුණු කීයද? ඔතන මම මුළු ලකුණු සංඛ්‍යාව මෙහෙමයි බැලුවේ. ඔය දැන් ඔක්කොම හරි අයට මම 100න් 100 දුන්නා. එකක් වැරදි අයට එක මෙහෙම අඩු කරා. හරිද? ඔක්කොම හරි අයගේ 100න් 100. ඊළඟට ඔරලෝසුවේ අඩුම වේගයෙන් ගමන් කරන්නේ මිනිත්තු කටුවය. හරිද වැරදිද? දැන් මෙහෙම ඔරලෝසුව තියෙනවනේ 12.
3 9 6 1 2 3 4 5 6 7 8 9 10 11 දැන් මේ ඔරලෝසුවේ පැය කටුව තියෙනවා අපි හිතමු මෙන්න මේ විදිහට තියෙයි කියලා 3යි කියලා හිතන්න වෙලාව මේ විදිහට ඔන්න 3යි වෙලාව තව තත්පර කටුවකුත් තියෙනවා නේද හීනියට ඒක ඔයාලට වැදගත් වෙන්නේ නැහැ තත්පර කටුව තමයි ඉක්මනටම යන්නේ දැන් ඔරලෝසුවක් දිහා බැලුවම මේ ගමන් කරනවා වෙන්නේ අපිට කොහොමද තත්පර කටුවනේ දැන් මෙතන අහන්නේ ඒක නෙවෙයි ඔරලෝසුවේ අඩුම ගමන් කරන්නේ මිනිත්තු කටුවද පැය කටුවද මිනිත්තු කටුව කියන්නේ මෙන්න මේ දිගම කටුවනේ ළමයි පැය කටුව ඔව් පැය කටුව මිනිත්තු කටුවෙන් කියවෙන්නේ පැය කටුව මිනිත්තු ගණනනේ මිනිත්තු ගණන පැය කටුවෙන් කියවෙන්නේ පැය ගණන කීවෙනි පැයද මේ දැන් මේ විදිහට ගත්තොත් 1 2 3 දැන් මෙන්න 3 එහෙනම් හරියටම 3යි කියලා මෙන්න මිනිත්තු කටුව එහෙනම් හෙමින්ම යන්නේ අපිට දැන් මෙන්න පැයක් යනකොටනේ තමයි හරියටම පැයක් ගත වෙද්දිනේ මේ කටුව මෙන්න මේ පැය කටුව 3 ඉඳන් 4 ගාවට එන්නේ මේ විදිහට 3 ඉඳන් 4 ගාවට එන්නේ යාට පැයක් යනවා වැඩිම වෙලාව යන්නේ යාට එහෙනම් පැය කටුව තමයි එන්නේ දැන් මෙතන ඔරලෝසුවේ අඩුම වේගයකින් ගමන් කරන්නේ මිනිත්තු කටුව කියන එක හරිද වැරදිද එතකොට වැරදි සර් ඔව් වැරදි සර් ඔරලෝසු ගැන කියනකොට ළමයි මම තව දෙයක් කියන්න ඕන ඕගොල්ලොන්ට ඔරලෝසුවක් ගැන කතා කරනකොට දැන් පහසු ළමයින්ට තව කෙටි කාලයයි තියෙන්නේ ඔරලෝසුවේ වෙලාව සඳහන් කරන්න ආවොත් ප්‍රශ්නවලදී මෙන්න මේවා ගැන සැලකිලිමත් වෙන්න මොකද්ද අපි හිතමු ළමයි ඔයාලට එන්නේ වෙලාව සඳහන් කරන්න මේ විදිහට එනවා 3 පෙරවරු හෝ පස්වරු හරිද එක්ක 3යි 30 3යි 45 හරි ඔය විදිහට මෙන්නේ මතක තියාගන්න ළමයි මෙන්න මේ 12 6 3 9 මෙන්න මේ අවස්ථාවේ විතරයි හරියටම මිනිත්තු කටුවයි පැය කටුවයි කෙලින් තියෙන අවස්ථාව. දැන් අපි ගත්තොත් මේ විදිහට 3 නම් හරියටම මෙන්න මේ පැය කටුව තියෙන්න ඕන 3 කෙලින්. ඒ කියන්නේ මේ 3 4 5 6 ඕනම වෙලාවක. එතකොට මෙන්න මිනිත්තු කටුව. හරියටම 12 කෙලින්. දැන් මිනිත්තු කටුව මෙහෙම මේ විදිහට තිබ්බොත් හරියි. ඊළඟ පැය කටුව පොඩ්ඩක් හරි මෙහෙට වෙලා තිබ්බොත් හරියි. ඊළඟට මතක තියාගන්න ඕන 3:30 වෙද්දී 3:30 වෙද්දී හොඳට මතක තියාගන්න ළමයි පැය කටුව 3 ගාව තියෙන්න බෑ. එතකොට ඔයාලට එන්න පුළුවන් මේ තර්කයක් ඉතින් 3:30 ඉතින් 3 ගාවනේ 3:30 කියන්නේ 3නේ 3 ගාව නේද තියෙන්න ඕන කියලා. හැබැයි ළමයි මතක තියාගන්න 3:30 එද්දී 3:30 එද්දී මේ මිනිත්තු කටුව මෙහෙම අපි ගමන් කළානේ ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට දක්වා. මිනිත්තු 30ක් ගමන් කරලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට 3 වෙද්දි මේ විදියට 3 ගාව තිබ්බ පැය කටුව මේ මිනිත්තු කටුව මෙහෙම මේ විදියට මිනිත්තු 30ක් ගත වෙද්දි එතනම තියෙන්නේ නැහැ. මේකත් ගමන් කරනකොට මේ කටුවත් ගමන් කරනවා. හැබැයි ඔයාලට හරියටම උත්තරය දෙනවා නම් 3:30 කියන්නේ මෙන්න මේ 4යි 3යි මැද හරියටම තියෙනවා. පැය කටුව. ඔන්න ඔහොම තියෙනවා. මේ විදිහට හරියට මෙහෙම ලකුණු කරලා පෙන්නුවොත් හරියටම 3යි 4යි මැද තමයි තියෙන්නේ 3:30 වෙද්දී. ඒක මතක තියාගන්න. ඊළඟ 3:45 වෙනකොට 4 ගාවට ඇවිල්ලා තියෙන්නේ නැහැ. හොඳද? පැය කටුව. මේ විදිහට. 4ට චූට්ටක් ලං වෙලා තියෙන්නේ මෙන්න ඔය විදිහට. මිනිත්තු කටුව හරියටම මේකෙලින් තියෙනවා. මේ මිනිත්තු ගැන සඳහන් කරන ඒවා 3:15 කියන්නේ 3:20 කියන්නේ 3:55 කියන්නේ මේ මිනිත්තු ගැන සඳහන් කරනකොට මිනිත්තු කටුව හරියටම ඒකේ ඉලක්කම් අතර තියෙන. දැන් 15 කියන්නේ හරියටම මෙතන තියෙන මිනිත්තු කටුව. 20 කියන්නේ හරියටම මේකෙලින් තියෙන මිනිත්තු කටුව. 55 කියන්නේ හරියටම මේකෙලින් තියෙන මිනිත්තු කටුව. අන්න ඒව මතක තියාගන්න. අර පැය කටුව තමයි හරියටම තියෙන තැන අපි හිතලා බලලා හරියටම අඳින්න ඕන පැය කටුව තියෙන තැන මිනිත්තු කටුව නම් ලේසි කොහෙද තියෙන්නේ කියලා බලන්න. හරි. පැයකට මිනිත්තු 120කි. හරිද වැරදිද? පැයකට වැරදි සර් පැයකට ඊළඟට මිනිත්තු 180ක් පැය 3. මිනිත්තු 180ක් පැය 3කි. හරිද වැරදිද?
හරි සර්. හරි සර්. ඔව්. ළමයි මිනිත්තු 60ක් කියන්නේ පැය එකක්. මිනිත්තු 180ක් කියන්නේ කීයක්ද කියලා බලන්න. මේ 60 180 උනේ 3ෙන් ගුණ කළානේ. මේ බලන්න 60 ගුණ කිරීම 3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් 6 18යි. 180 ආවා. 18යි. එහෙනම් ළමයි මේ පැත්තත් 3ෙන් ගුණ කරාම පැය 3යි. එහෙනම් මේක හරි. Excuse me, sir. ඔව්. Excuse me, sir. කියන්න පුතේ. Excuse me, sir. excuse me කියලා දැන් 10 පාරක් විතර කිව්වා. මට ඇහෙන්නේ excuse me විතරයි. හරි. හරි ඔයාලට තියෙන ප්‍රශ්න මෙහෙම කරන්න. දැන් අපි දැන් මේක සාකච්ඡා කරනවනේ. ඔයාලට තියෙන ප්‍රශ්න ලියලා ඒක ෆොටෝ එකක් එවන්න ඕන මට WhatsApp එකට. මම එතකොට ඊළඟ එක දැන් හෙට ආපහු තියෙනවා ක්ලාස් එක. ටිකටම තියෙනවා මේ විදියට අපේ ශිෂ්‍යත් ළමයිට මතක් කිරීමක් විදියට ඩිවිෂන් එකක් විදියට හැම ප්‍රශ්න මේ සාකච්ඡාවක්ම කරනවා. හැම ප්‍රශ්න කැටගරි එකම කරනවා. එතකොට මම මේ අනුමාන තියෙන ඒවා දාන්නම් ඕගොල්ලොන්ට මතක තියාගන්න. 4 වසර ළමයිට වඩා මම ගොඩාක්ම අවධානය යොමු කරන්නේ දැන් මේ සැරේ ලියන ළමයි. දැන් 4 වසර ළමයි ගැන අවධානය යොමු කරන්න නැහැ කියන එක නෙවෙයි එතනින් අදහස් වෙන්නේ. දැන් අපි තව පොඩි කාලයනේ තියෙන්නේ 5 වසරේ අපේ අයියලට අක්කලට නේද? ඒක නිසා එයාලට අවශ්‍ය වෙන අනුමාන ගැටලු පරිසරය ඉංග්‍රීසි සිංහල ඔක්කොම මම දානවා. මම මේ දවස්වල මේ ප්‍රශ්න විභාගات එක්ක පොඩ්ඩක් බලමු. ඉතින්ලා මොනවද නැවත ඇවිල්ලා තියෙන්නේ කියලා. හැමතිස්සෙම ළමයි මට මේ ඔය පාස් පේපර්ස් බලපුවම මේ අවබෝධ වෙච්ච එකක් තමයි පහුගිය ප්‍රශ්න ගොඩක් ඒවා ආපහු ඇවිල්ලා තියෙනවා. ඊට සමාන මේවා ආපහු ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාලට විභාගේ අමාරු වෙන්නේ නැහැ. ලේසි වෙනවා. ගොඩක් දුරට ගිය සැරවල් වල ඒ කියන්නේ පහුගිය ප්‍රශ්න වල විභාග වල ආපුවම තමයි නැවත පොඩ වෙනස් කරලා අහලා තියෙන්නේ. හරි. පැය 24 ඔල්ලෝසු වේලාවක් දැක්වීමට ඉලක්කම් 4ක් භාවිතා කළ යුතුද? හරිද වැරදිද? පැය 24 ඔල්ලෝසු. එහෙම නැත්නම් සම්මත වේලාව. එහෙම නැත්නම් ඩිජිටල් වේලාව. මේ තුනම එකයි නම්. හරි සර්. ඔව් මතක තියාගන්න අනිවාර්යෙන් 4ක් එන්න ඕන. 1.1 දැන් මේ පැත්තේ තියෙන මිනිස් මේ ටිකේ තියෙන මිනිස් මේ පැත්තේ තියෙන පැය හරිද පැය 24 ඔල්ලෝසෙන් දක්වන්න අනිවාර්යෙන් එන්න ඕන. අපි දැන් පෙරවරු වේලාව දක්වනකොට ළමයි දැන් අපි තුමු උදේ 1 එතකොට උදේ පාන්දර 1 සාමාන්‍ය ඔල්ලෝසු වේලාව කියන්නේ සාමාන්‍ය ඔරලෝසු වේලාවෙදී කියන්නේ උදේ පාන්දර. නැත්නම් උදේ 1ට. එහෙම නැත්නම් පෙරවරු 1ට සාමාන්‍ය ඔරලෝසු වේලාවෙදී කියන්නේ එකම තමයි නේ. නැත්නම් ලියමුද පෙරවරු. සාමාන්‍ය ඔරලෝසු වේලාව. හැබැයි ඩිජිටල් වේලාවෙදී අපිට 0.1 0.0 පෙරවරු. හරිද? ඩිජිටල් වේලාව. ඊළඟට ළමයි ඔය ඩිජිටල් වේලාවටවත් සම්මත වේලාව ওই විදිහටම දිගටම කොහොමෙන්නේ? කොහොමද ඉන්නේ? අපි තුන් පාන්දර 3 නැත්නම් පෙරවරු 3 කියලා. එහෙනම් 0.3 32යි 0.4යි 32යි. ඔහොම වෙලා 0.9යි 32යි 10යි 30 ওই විදිහට ඇවිල්ලා මධ්‍යහන 12. එහෙම නැත්නම් පස්වරු 12 කියලා කියනවා. පස්වරුද පෙරවරුද? පස්වරු. මේක කියන්නේ මොකක්ද තමයි. දැන් මේක වෙනස් වෙන්නේ නැහැ. හොඳේ. එයා වෙනස් වෙන්නේ නැහැ. දැන් ওই විදිහට අපි ආවනේ දැන් 9 10 11 12. ඉතින් ඊට පස්සේ තියෙන්නේ 13. මේ පස්වරු 1 ඔය තියෙන්නේ පස්වරු 1 13. ඊළඟට 2 14 3 15 4 16 ඔය විදිහට යනවා. හරිද? පැය 24 ඔල්ලෝසු.
මිනිත්තු වෙනස් වෙන්නේ නැහැ ළමයි. මිනිත්තු ඒ විදිහට සාකච්ඡා අපි හිතමු පස්වරු 1:45 ඩිජිටල් වේලාවෙන් ලියන්නේ කිව්වොත් ලේසි ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ පැය පැත්තට 12ක් එක්කනවා. 13:45. හරිද? හැබැයි පස්වරු වේලාවන් වලදී විතරයි. තව දෙයක් 12 නැතුව පස්වරු වේලාවන් වලදී 12 එකතු කරන්නේ. හරිද? පෙරවරු වේලාවන් වලට එකතු කරනවද නැහැ? හරි? අපි හිතමු පෙරවරු 10යි 3. මේක ඩිජිටල් කරන්න ගියොත් මෙයාට 12ක් එකතු කරන්න යන්නේ නැහැ. මෙයාම තමයි. මෙයා වෙනස් වෙන්නේ. ඒතකොට 10යි 0යි 3. හරි? හැබැයි පස්වරු කිව්වොත් එකතු කරනවා. නමුත් පස්වරු 12ට එකතු කරන්නේ නැහැ. පස්වරු 12ට එකතු කරොත් මොකෝ වෙන්නේ? මෙන්න බලන්නකො 24ක් එනවා. මේ 24 කියන්නේ දවසේ අවසානය. 24. ඒකෙන්නේ නැහැ. හැබැයි එකේ ඉඳන් එකතු කරනවා. මතක තියාගන්න. අපි හිතමු පස්වරු 2. නැත්නම් පස්වරු 2යි 5. මේක ඩිජිටල් ක්‍රමයට නැත්නම් සම්මත ක්‍රමයට සම්මත ඒවා ඩිජිටල් ක්‍රමයට මෙතන 12ක් එකතු කරනවා 14යි 22යි 5. ඔන්න වැඩි කරයි ටික. වැඩි කරයි. හරි. ඊළඟට පස්වරු 9යි 10. මොකද්ද කරන්නේ 12ක් එකතු කරනවා. 0යි 1යි 32යි 21. ඔන්න උත්තර. මතක තියාගන්න. ඊළඟට මධ්‍යම රාත්‍රී 12. මෙහෙම කරන්න. බිංදු. මධ්‍යම රාත්‍රී 12. එහෙම නැත්නම් පෙරවරු 12 වෙනි. මතක තියාගන්න. හරි? right. මධ්‍යම රාත්‍රී 12 සිට ඊළඟ ප්‍රශ්නේ මධ්‍යහන 12 දක්වා කාලය පෙරවරු කාලය ලෙස හඳුන්වයි. හරිද වැරදිද? හරි. 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 එක් පාසලයකට පොත් 6 බැගින් පොත් 66කින් පාර්සල් කීයක් සෑදිය හැකිද? මේක පාවසල් ළමයෙකුත් කරදීලා තිබ්බා. එක් පාසලයකට පොත් 6 බැගින් පොත් 66කින් පාර්සල් කීයක් හදන්න පුළුවන්? කීයක්ද? පාර්සල් 11යි. ඔව් 6ට 6 1යි 6යි බිංදුවයි 6යි 1යි 6යි බිංදුව. හරි 11යි. ඊළඟට එක් පෙට්ටියකට පැන්සල් 6 බැගින් පැන්සල් 108ක් දැමීම සඳහා පෙට්ටි කීයක් අවශ්‍ය වෙනවද? පෙට්ටි 18යි. 108 බෙදන්න ඕන 6. බිංදුවයි 1යි 10ට 1යි 6යි 4යි 8යි 48ට 6 ඒවා 6 වර 8 48යි 18යි සරින්නේ. ඔව් ඉතින් 9යි. ළමයි මේ බෙදීමේව ඔයාලට මේ චක්‍රේ පුළුවන් නම් ඉක්මනට කරන්න පුළුවන්. හොඳේ. චක්‍රේ තමයි හොඳට පාඩම් කරගන්න ඕන. මේ බෙදීම මේ අමාරු වෙන්නේ නැහැ. ඒකට ටට්ටක් ගාලා උත්තර ටික එනවා. ඊළඟට අඹගෙඩි 615ක් සමානව ගොඩවල් 6කට වෙනවා. 615. 6යි. එක් ගොඩක් බිංදුවයි එක් ගොඩක ඇති අඹ ගෙඩි ගණන 102යි සර්. එක් ගොඩක ඇති අඹ ගෙඩි ගන්න 102යි. 2යි ඉතුරු 3යි. ඉතුරු 3යි. ඔව්. ඊළඟට යෝගට් 640කින් යෝගට් 6 බැගින් 640කින් යෝගට් 6 බැගින් වූ ඇසුරුම් කොපමණ සංඛ්‍යාවක් සඳහන් 640 බෙදීම 6 6යි බිංදුවයි 4ට බිංදුවයි 100 ඔව් 6 වරක් 106යි 106යි ඉතුරු 4යි. 106යි ඉතුරු 4යි. ඔව් උදේ මේ දීර්ඝ බෙදීම බැරි අය පොඩ්ඩක් මේ හතර අතර ඉන්නවනම් පොඩ්ඩක් ආපහු බලා ගන්න 615 මේ විදිහට ඇවිල්ලා මේ 6ට 6 එකයි ආයි මෙයා ගුණ වෙනවා 6 වරක් එක 6යි මේ දෙන්න අඩු වෙනවා 6න් 6ක් බිංදුවයි මේක මෙතෙන්ට එනවා එකට බලනවා 6 ඒව නෑ බිංදුවයි ආයි මෙයා ගුණ කරනවා 6 වරක් බිංදුවයි 1යි මේ 5 මෙතෙන්ට එනවා 15ට 6 ඒවා 2යි ආයි මෙයා ගුණ කරනවා 6 වරක් 2 12යි 15න් 12 3යි බලන්න මෙයාලට ඉන්න ගාන මෙයා ඉන්න ගාන බලනවා මේ පල්ලෙහා එන කට්ටිය ඊට පස්සේ මොකද කරන්නේ මේ උඩින් නායත් එක්ක ගුණ කරලා තමයි මේ පල්ලෙහාට දාගෙන යන්නේ හරි හරි බෙදීම නිතර හදන්න බෙදීම බැරියයි ඊළඟට එක් ඇඳුමකට 6 බැගින් බොත්තම් 729ක් ඇඳුම් කීයකට ඇල්ලිය හැකිද බොත්තම් කීයක් ඉතුරුද ඇඳුම් 121කට ඇල්ලිය හැකිය හිතන්න මේ විදියට දැන් මේ විදියට ඇඳුමක් තිබ්බයි කියලා ටී-ෂර්ට් එකක් හරි ෂර්ට් එකක් හරි උදේ තියෙන ඇඳුමක් එක බොත් 6 බැගින් 6ක් 4යි 5යි 6යි මේ ඇඳුමකට තියෙන බොත්තම්
6යි. 6ක්. ඊළඟට මම කියනවා පෙට්ටියක්. ඒ පෙට්ටිය ඇතුලේ ඔක්කොම තියෙනවා පොත්තම් කීයක්ද? 729ක්. දැන් මේ 729න් එකකට 6 6 දානවා. හරි. දැන් මේ විදියට 729 බෙදන්න ඕන 6ෙන්. ඔව්. මේ විදියට 6 6 මේ විදියට දානවා. මේ විදියට දාන පොත්තම් 6 6. ඉතින් එහෙම 6 කොටස් කීයක්ද කියලා බලන්න. 729 6 බෙදුවන උත්තරේ එන්නේ 121. ඇඳුම 121යි ඉතුරු 3යි. ඔව්. 3ක් ඉතුරු වෙනවා. 3ක්. ඊළඟ ප්‍රශ්නේදී යන්න මම අහලා තියෙනවා පැය 24 ඔරලෝසු වේලාව පැය 12 ඔරලෝසු වේලාවේවත් සාමාන්‍ය ඔරලෝසු වේලාවෙන් කියන්නේ කියලා. මතක තියාගන්න 0.6:55 මේ බිංදු වෙන හැම වේලාවක්ම පෙරවරු මතක තියාගන්න. දැන් එක ළමයෙක් මට මතක නැහැ නම මොකක්ද කියලා එයා මේ වෙලාව දාලා තිබ්බ. දැන් මේ පැත්තේ 6:55 කියලා දාලා තිබ්බා. හැබැයි පොඩි වැරද්දක් තියෙනවා. 5 වසර ළමයි කියන්න ඒ මොකද්ද වැරද්ද කියලා 4 වසර ළමයි තමයි මේ වැරද්ද කරලා තිබ්බේ කමන්නේ. පෙරවරු පස්වරු. අන්න හරි. එහෙනම් පැය 12 ඔරලෝසු වේලාව මතක තියාගන්න අර මම බිංදුව කියලා තිබ්බේ. බිංදුව ඔහොම ගිහිල්ලා 12ට යනවා. මෙතෙන්ට යනකම්ම බිංදුවේ එක ඔහොම ඉඳන් මේ බිංදුවයි එකේ ඉඳන් 12ට යනකම් මතක තියාගන්න මේ 32 12 හොඳේ. පැය 24 12. මෙතෙන්ට යනකම් මෙතෙන්ට ආපු හැටි යා කෙලිම පස්සට වෙනවා මෙතෙන්ට. හරිද? ඔහොම ගිහිල්ලා මධ්‍යම රාත්‍රී 12 දක්වා පස්ස. ඒ කියන්නේ මෙතන හරියටම අපි බලුවොත් 12 කිව්වත් හරි 12 එක කිව්වත් හරි. හරි? 11:59 කියලා මෙතනින් මතක තියාගන්නකො. අපි 12ට කියන්නේ නැහැ නේ පෙරවරු 12 කිව්වා. පස්වරු 12 දැන්. හරි. ඊළඟට මෙන්න මේක. 0.6:55. 0.6:55. 0.6:32:55. එහෙනම් පෙරවරු 6:55. දැන් තමයි මෙන්න මෙහෙම පෙරවරු 6:55. මෙහෙම තිබ්බොත් වැරදි. හොඳේ. මොකද්ද වැරද්ද කියන්නේ? වයන් ළඟ තිත නැහැ. ඔව් අනිවාර්යෙන් මෙන්න මේ තිත තියෙන්න ඕන. තව දෙයක් මෙහෙම මැද තියන්නත් නැහැ. මැද තියන්නේ නැහැ මෙහෙම තිත. තිත තියෙනවා මෙතන. මෙන්න මේ. මතක තියාගන්න. ඔන්න. හරි ඒවත් මතක තියාගන්න ළමයි. හරි. ඊළඟට 14 පස්වරු 2 බිංදුවයි 2යි පස්වරු 2යි. පස්වරු 2. 22යි දැන් අපිට එකපාරට ඔයාලට දැන් 22 කියන එක එකපාර මේ කියන්න බැරි නම් අඳුර ගන්න බැරි නම් දැන් පස්වරු කීයද කියලා මෙන්න මේක 22කින් 12 පාඩු කරා. මතකද ළමයි අපි අර මේ සාමාන්‍ය ඔරලෝසු වේලාවන් වලදී 12ක් එකතු කරලානේ ගත්තේ පැය 24ට. එහෙනම් පැය 24 ඔරලෝසුවේ පස්වරු වේලාවන් 12ක් අඩු කරලා තමයි සාමාන්‍ය ඔරලෝසු වේලාවට ගන්න. ඒ කියන්නේ 13න් පස්සේ තියෙන එක මතකද? එතකොට මෙයාගෙන් අඩු කරොත් මෙතන 10යි. එතකොට මෙයා 10යි 30යි. 10යි 30යි. අන්න එළ දිනෝ බිංදුව. මේ මොකක්ද? බිංදු 2යි 32 කියන්නේ. මධ්‍යම රාත්‍රී 12 එහෙම නැත්නම් පෙරවරු මධ්‍යම රාත්‍රී ඔව් ඊළඟට සර් ඔව් සර් ඒකේ පෙරවරු පස්වරු හොයාගන්නේ කොහමද සර්? දැන් අපි හිතමු 13න් පස්සේ එන හැම වේලාවක්ම පස්වරු 13න් පස්සේ ඒ කියන්නේ 14 15 16 ඒ කියන්නේ 12 ඉඳන් 12 ඉඳන්
12 ඉඳන් මේ විදියට එන සෑම වේලාවකම පස්සෙ 24 දක්වා. එහෙනම් බිංදු දෙක දක්වා. 23 24 23යි 59 දක්වා. පස්සෙ. හරි. පස්සෙ. දැන් බිංදුව වෙන සෑම විටම බිංදු දැන් 11 මේ විදියට આવොත් 10 මේ විදියට එනවනේ. බිංදුවයි 9 මේ විදියට එනවනේ. මේ ඔක්කොම පෙරවරු. අර මුලට බිංදුව තියෙනව නම් ඉතින් ආපහු බලන්න දෙයක් නැහැ. ඒක පෙරවරුම තමයි නේද? ඒක හරියට මුලට බිංදුව තියෙන්නේ. ඊළඟට තියෙනවා 21යි 0.5. බලන්න 21 නේ තියෙන්නේ. එහෙනම් 21න් 12 අඩු කරා. මෙතන තියෙන්නේ කීයද? එකෙන් දෙකක් බෑනේ. එහා පැත්තෙන් ගත්තම 11න් දෙකක් 9යි. එහෙනම් මෙයා 9යි 5 5 ඊළඟට 18යි 40. දැන් 18 කියන්නේ සාමාන්‍ය ඔරලෝසු ක්‍රමයට අපි බලන්න නම් දැන් 18න් 12 අඩු කරා. ඒතර මෙතෙන් දෙනවා 6. එහෙනම් 5 6. ඊළඟට බිංදු 2යි 32යි 10. බිංදු 2යි 32යි 10. බිංදු දෙක තියෙන නිසාම අපිට හිතන්න අනිවාර්යෙන්ම දවසේ මුල බිංදු දෙක මුලෙන් පටන් ගන්න. පෙරවරු 12යි 10. තේරුණාද? මේ තමයි රිමූව් වෙනවා පහු වෙනවා. හරි. තේරුණා. හරි. දීර්ඝ දැන් එක් බෙදීමේ ගැටලුවට අදාළ පිළිතුරු තෝරා යා කරන්න 72න් බෙදුවම 35යි 35ට යා කරලා තියෙන්න ඕන 204න් බෙදුවම 50යි දැන් ළමයි ඔය 204න් බෙදුවම පිළිතුර කියන එක ඔයාලට මම ඔය ක්ලාස් වල මගේ ක්ලාස් වල දැන් ඉන්න ළමයි මටත් මම කියලා ඇති මේ 204න් බෙදනකොට අපිට නැවිලා පේන්න ඕන මෙහෙම 54ක් අන්න එහෙම එන්න ඕන ඒ කියන්නේ මේක බෙදලම උත්තරේ ගන්න පුළුවන් මම කියන්නේ 200ට 4 ඒවා 5ක් තියෙනවා. නැත්නම් 100 4ෙන් බෙදනකොට කියනකොට 125 ඒවා 4ක් එහෙම කොටස් 4ක් විතර එහෙම හිතෙන්න ඕන. අන්න ඒක තමයි ළමයි හරියටම මේ හිතෙන්න ඕන විදිය. හරිද? ඊළඟ 650 5. මෙතන 1යි 5යි 9යි ඊළාට 96 දෙකේ 96 8යි 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 16යි 48යි ඊළාට 99 3ෙන් බෙදුවම 33යි දීර්ඝ බෙදීමේ ක්‍රමයට විසඳන්න තියෙන ඕන දැන් මම කියලා දුන්න දීර්ඝ ක්‍රමයට විසඳන හැටි ඔන්න ළමයිට පුළුවන් අනිවාර්යෙන් පිළිවෙලට ඒ විදිහට හරියට කරන්න ඕන හරි පහත වගුව සම්පූර්ණ කරන සිදුවන්නේ පස්වරුවේද පෙරවරු ගන්න පාසල් යාම අවදි වීම පෙරවරු පාසල ආරම්භ වීම පෙරවරු පාසල ඇරෙන නිවසට යාම පස්වරු ඊර බැස යාම පස්වරු රාත්‍රී ආහාර ගැනීම පස්වරු ඊළඟට පැය 12 ඔරලෝසු වේලාව පැය 24 ඔරලෝසු වේලාවට හරවන්න තියෙනවා පෙරවරු 1 පෙරවරු නම් අනිවාර්යෙන් 0.1යි 32යි පෙරවරු පස්වරු 11යි 5 පස්වරු නම් මේ 11ට මොකද්ද කරන්නේ 12 නෑ 12ට අපි 12ක් හිතමු කරන්න යන්නේ නෑ පස්වරු 12 නම් 12යි අපි හිතමු 12යි 5 කියලා මෙයාට 12යි 5ම තමයි එකතු කරන්න යන්නේ නෑ හැබැයි අනිත් ඒවාත් එකතු කරනවා දැන් පස්වරු 11 නම් මෙයාට 12ක් 3යි මෙයා හැමම ගන්නවා 32යි 32යි 5 අනිත් බෝඩ් එක පේනවනේ හැමෝටම නේද බෝඩ් එකේ පෙරවරු 10යි 45 පෙරවරුනේ වෙනස් වෙන්නේ නැහැ පෙරවරු හැමම ලියනවා මෙතන ඉලක්කමක් තියෙන ඉඳලා බිංදුවක් දාන්න ඕනේ නැහැ මෙතන ඉලක්කමක් තියෙන ඉඳලා බිංදුවක් දාන්න ඕනේ නැහැ එහෙනම් 10යි 45 පස්වරු 9යි 40
පස්වරු 9යි 4. පස්වරු අනිවාර්යෙන් 12ක් එකතු කරන්න ඕන. 12ක් එකතු කරන්න. දැන් කීවෙනි ප්‍රශ්නය සර් සාකච්ඡා කරන්නේ? මේ 9 වෙනි එක. හා සර් thank you. පෙරවරු 3යි 20. පෙරවරු 3යි 20. 3යි 20. පෙරවරු. එහෙනම් මෙයා වෙනස් වෙන්නේ නැහැ. එහෙමම තියෙනවා. හැබැයි අපේ නීතිය මොකද? පැය 24 ඔල්ලෝසුවේදී ඉලක්කම් 4ක් අනිවාර්යෙන් තියෙනවා. දැන් මෙහෙම දාන්න පුළුවන්. එහෙම ලියන්න පුළුවන් ඉලක්කම් 4ක් නැහැ. ඒකට තමයි ඉලක්කම් 4 හරි. වෙලා වෙනස් වෙන්නේ නැහැ. මෙතෙන්ට බිඳුවක් දෙන්නයි කියලා වෙලා වෙනස් වෙන්නේ නැහැ. දැන් මෙහෙම කරොත් අපිට සර් කියලා තියෙන ඉලක්කම් 4ක් දාන්නනේ. රයිට්. ඔන්න දැන්. හරිද? නෑ සර්. එහෙම දාන්නේ නැහැ. හරි. වැරදි. 30 එන්නේ නැහැ පැය 24. හරි. ඊළඟට තියෙනවා පැය 12 වෙලාව පැය 24 ඔල්ලෝසු වෙලා පෙරවරු 6 පැය 24 ඔල්ලෝසුෙන් 0.6යි 32යි 02 ඊළඟට මෙතන තියෙනවා 15යි 20 කියලා එයා වෙන්නේ කොහොමද මෙයාගෙන් 12ක් අඩු කරලා 3යි එයා 5 තව දෙයක් ළමයි දැන් ඔයාලට බලන්නේ දැන් තියෙන්නේ මේ විදිහටම නේද මේ විදිහටම තමයි ලියන්නත් ඕන. ක්‍රිටිකල් ලියන්න බෑ. ඒක මතක තියාගන්න. ඊළඟට තියෙනවා 19ක් අඩු කරනවා මෙතනින්. බිඳු දෙක එම්ම වෙනවා 7. එහෙනම් 5 වරු 7. ඊළඟට හිස්තනක් තියෙනවා 0.9යි මේ බිඳු එන්නේ හැමතිස්සෙම පෙරවරු වේලාවල්. බලන්න දෙයක් නැහැ කෙලින්ම හරි. රාජ්‍යරේ ඕනේ. කී සතෝ තියෙන්නේ වාඩිලා බලන්න මේක ලොක් බලන්න යන්න ඕනේ. මයික් ඔෆ් කරගන්න. හරි පෙරවරු 5යි 50. මොකද? පුතේ මයික් ඔෆ් කරගන්න. හිමාශ මයික් ඔෆ් කරන්න. නැත්නම් මම රිමූව් කරනවා. හරි. ඊළඟට පෙරවරු 5යි 50යි අපි කරේ. හරි. ඊළඟට 23 මෙන්න පැය 24 ඔල්ලෝසු මේ තියෙන්නේ. පැය 24 ඔල්ලෝසු. එහෙනම් 23 මේ ලොකු ගානක් මේ 23 කියන්නේ. එහෙනම් 12ක් අඩු කරා. 1යි 1යි. හරිනේ? 11යි මොන 11ද? පස්වරු. ඊළඟට ඒටියුට් එක ඉවරයි. මම අර මේ ඊට පස්සේ වල තිබ්බ ඔයාලට ගණකරාමු ප්‍රශ්නයක් ශිෂ්‍යත් ළමයි පහවසල් ළමයි අනිවාර්යෙන් අහගන්න ඕන මෙන්න මේ කියන දේ මේ වැරද්ද නම් කරන්න එපා. හරිද? මෙන්න මේක. දැන් ළමයි මේ විදිහට ගණකරාමු මෙහෙම තියෙනවනේ. ඔන්න ගණක තියෙනවා මෙන්න ගණක කූරු තියෙනවා මේ විදිහට. හරිද? ඔයාලට එනවා මෙන්න එක ස්ථානය 10ක් ස්ථානය 100ක් ස්ථානය ඔන්න 10ක් ස්ථානය. එතකොට අපි හිතමු ඔයාලට එනවා ලකුණු කරන්න මෙන්න මේ විදිහට. මතක තියාගන්න. මේක ඔයාලා ලකුණු කරන්නකෝ 9738 ඔන්නෝ මේවා ලකුණු කරන්න. ඔන්න මතක තියාගන්න. ගොඩක් ළමයි කරන වැරදි තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔය විදිහට මේක හරි කියලා මම තුස්සන් දැන් මම මේ ටික තාම පිළිවෙන්නේ නැහැ. මේක හරි කියලා මම තුස්සන්. අන්න නංගා අතිසුව පහවසනේ මේ සැරේ ලියලා ළමයි. වැරදි උදේ. මේක පාට කරන්න ඕන අනිවාර්යයෙන්. සමහර ළමයි පාට කරලා පාට කරන්න. අනිවාර්යෙන් පාට කරන්න. හරි. 9 හරි දැන් 7 1 2 3 4 5 6 7. ඔය විදිහට 7 පාට කරන්න. 3 1 2 3
සර් එහෙම ගණකරම් ප්‍රශ්නයක් අහලා තිබුණ නැහනේ. මම ඒවල තිබ්බනේ. මෙන්න මේ ටියුට් එක. නෑනේ. මෙරි නැහැ සර් ලැබිලා තිබ්බා. මේක ඒක වෙන ටියුට් එකක් සර්. ඔව් මේ වෙන එකක් ගැන මම කියන්නේ මේ අනිත් එක. හැබැයි මම මේක ඒවල තිබ්බ ගෲප් එකට. හරිද? ඔව් සර්. ආපහු ගිහින් බලන්න උඩට. දැන් අපි සාකච්ඡා කරපෙකට ඔව් සර් ඒවා තියෙනවා සර් මගේ ළඟ තියෙනවා මම කරලා තියෙන්නේ. ඒකනේ. හරි. ඊළඟට මම කල සර්ට යවුවා. හරිද මේ අහගන්න. දැන් මම මේ දැන් ඊළඟට පාට කරන එක දැන් ඔන්න හරිද වැරදිද කියලා බලන්න ඕන. හොඳේ. ඔන්න 1 2 3 4 5 6යි 7යි 8යි 8ම පාට කරා. දැන් මේක හරිය කියලා නෑ දුස්සා. මම මේ පාට කරපු එක හරිය කියලා. වැරදි සර්. ඇයි වැරදි? වැරදි. එක ස්ථානයේ කණුව පිරෙන ගණකරාමයේ කණුව පිරෙන්න නම් සම්පූර්ණ වෙන්න ඕන 9ක් ඒත් 8ක් තැන්දම සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක හින්දා වැරදි සර්. හරි. මොන වෙලා තියෙන හින්දා වැරදි සර්. ඔව් අනිවාර්යයෙන්. දැන් මෙන්න මේ අන්න එක තමයි මතක තියාගන්න ඕන තමයි. හරිද? මෙහෙම තිබ්බොත් ගණන කූරේ 8 ඉවර වෙන්න ඕන හරියට මෙතන. 1 2 3 4 5 6 7 8 ඔන්නෝම තියෙනවා. 9 දී විතරයි මෙන්න මේ අග දක්වාම පිරෙන්නේ. 9 දී විතරයි. ඒක මතක තියාගන්න ඕන. ඔන්න ආපහු මොකද්ද ඒ නීති දෙක මතක තියාගන්න ඕන. හරි ලේසි. එක මොකද්ද පාට කරා. පාට කිරීම. දෙවෙනි එක 9 දී විතරයි ගණක කූරේ අග දක්වා ගණක 9 දී විතරයි නැත්නම් 9 නිරූපණයේදී විතරයි 9 නිරූපණය කිරීමේදී ගණක කූරේ අග දක්වා ගණක නිරූපණය කෙරේ. ඔන්නෝක මතක තියාගන්න. ළමයි 5 දෙනෙක් විතර වැරදිලා තිබ්බන්නේ ඒ ඔය ප්‍රශ්නේ. හරිද? හරි. ඊළඟට ඒ ගණක සම්බන්ධ වෙච්ච ළමයි ඒ අනිත් ඒවා හරි ලේසි. හරිනේ? ඊළඟට මෙන්න මෙතන 99999ට එකක් එකතු කරාම ලක්ෂය කියලා දාලා තිබ්බ. දැන් අපි ලක්ෂය ළමයි විවාහයේදී අපි කතා කරනකොට කතා කරාට හරි වචනේ මේ 30000. ඒක මතක තියාගන්න. හරිද? මේ මෙතන මෙහෙම එකතු කරාට පස්සේ උත්තරයක් අහන්නේ 100ක්. මමත් එහෙමයි ලිව්වේ. ඔව්. මට මතකයි. මම බැලුවා මේ ඒතෙන්දී. හරි ඊළඟට ඊළඟට ඔයාලට පොඩ්ඩයි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඔව්. සර් ලක්ෂය කියලා ලිව්වා නම් වැරදිද? ඔව් ලක්ෂය කියලා ලියන්නේ නැහැ ළමයි. 100ක් දහස. ස්ක්‍රීන් එක පේනව නේද හැමෝටම? ඔව් සර්. ඔව් සර්. හරි. අපි 9:30ට නවත්තුමු. මෙතන මම ටක් ගාලා මේක ඉවර කරන්න. ඔන්ලයින් ටෙස්ට් එකේ මේ තියෙන ළමයි ඔයාලා කරපු ටෙස්ට් එක 26. 26 දී ළමයි ටෙස්ට් එක කරලා තිබ්බා. මම පෙන්නන්නම් 26 දෙනෙක් ටෙස්ට් එක කරලා තිබ්බා. ගොඩක් අයගේ වැරදිලා තිබ්බා. දැන් මෙන්න මෙතන බලන්න. අපි බලමු එක්කෙනෙක්ගේ.
සර් ඔව්. මේ සර් ගන්න එක මට පේන්නේ නැහනේ. මොකද්ද? පේන්නේ නැහනේ. ආහොමිනුද? හරි පේනවද ස්ක්‍රීන් එක? ඔව් පේනවා සර්. ඔව් සර්. හරි මෙන්න මේ 26 පළවෙනියෙන් ඇහුවේ දී ඇති රූපයේ සංඛ්‍යාව මොකක්ද කියලා. මේක හින්දු ආරාබි සංඛ්‍යාවක්ද රෝම සංඛ්‍යාවක්ද? රෝම සංඛ්‍යාවක් සර්. රෝම සංඛ්‍යාවක්. ඊළඟට දී ඇති රූපයේ රෝම ඉලක්කම හින්දු ආරාබි ඉලක්කමින් ලියන්න. හින්දු ආරාබි. 11. ඔව්. ඊළඟට ඇහුවා රෝම සංඛ්‍යාවල එක් අකුර තුන් පාරකට වඩා නිරූපණය නොවේ. සර් සත්‍යයක් ගන්නකොට සර් හරියට සර් කියන එක ඇහෙන්නේ නැහැ. හරි පුතේ මේ හරි. රෝම සංඛ්‍යාවල එක් අකුර තුන් පාරකට වඩා නිරූපණය නොවේ. ඒක හරිද වැරදිද? හරි. ඔව්. ඊළඟට රෝම සංඛ්‍යාවල i අකුරු තුන් පාරකට වඩා නිරූපණය නොවේ. හරිද වැරදිද? හරි. හරි. ආදී කරුණු දෙකම නිවැරදි. රෝම සංඛ්‍යාවල විස්තර ලියන්නේ එක් අකුරු දෙකක් විදියට. හරිද වැරදිද? හරි. හරි. නිවැරදි. x දෙකක් 10 දෙකක් නේ x දෙකක්. රෝම සංඛ්‍යාවල 4 ලියන්නේ මෙහෙමද 4 ලියන්නේ i අකුරු 4ක්ද? වැරදි. සුළු කෝණයක් නිරූපණය වන රෝම ඉලක්කම සුළු කෝණ v මේ තියෙන්නේ 3 ඒකට එකක් එකතු වුණාම හිස් තැනට ගැලපෙන පිළිතුර IV. ඊළඟට 8ට එකක් එකතු වුණාම 9යි i 10ට එකක් එකතු වුණාම හිස් තැනට ගැලපෙන පිළිතුර 10යි 1යි 11. මේකට කවුරු හරි ළමයි මෙන්න මේක දාලා තිබ්බ xi කියලා. ඒක වැරදි. දැන් මේ 10 හින්දු ආරාබි වලින් ඇහුවනම් පිළිතුර ලියන්නත් ඕනේ හින්දු ආරාබි වලින්. හොඳද? කවුරුත් මම මතක නැහැ කවුද දැම්මේ කියලා. vi. එහෙනම් මෙතෙන්ටත් එන්න ඕන. iv කියන්නේ 4 vi කියන්නේ 6 6 4 10 නේ. එහෙනම් 10 එන විදියක් මෙතනින් බලන්න. එතකොට එහෙනම් රෝම පහවසනේ ළමයි රෝම සංඛ්‍යාවලදී මතක තියාගන්න ඕන කරුණු ටික තමයි I මේ විදිහට තුනක් එනවා තුනෙන් පස්සේ I අකුරු මේ විදිහට හතරක් එන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕන. හරිද? එන්නේ IV. ඒ එන එකක් මේ විදිහට මතක තියාගන්න. IVද VIද කියලා මතක නැත්තම් දැන් 5 6 4 ඔහොමනේ තියෙන්නේ. අපි දන්නවා 5ට කියන්නේ V කියලා. 5ට කියන්නේ V. හැමතිස්සෙම අපි එකතු වෙනවා නම් ඉස්සරහට මේ එකතු වෙන්නේ එකතු වෙවි යන්නේ. එහෙනම් V වලට I එකතු වුණාම VI. V කියන්නේ 5, I කියන්නේ 1, 5ට එකක් එකතු වුණාම 6. V වලින් අඩු වෙනවා. දැන් ඒ අඩු කිරීම කියන එක මෙහෙම පිටිපස්සට දෙන එකක් දාලා අඩු කරන්නේ නැහැ. මම අදහස වලට දැනගන්න තමයි ඒක කිව්වේ. ඒතකොට මෙතන V වලින් එකක් අඩු වෙන නිසා මේ පැත්තට එක දානවා. I. ඔය 10 දිත් ඒ කතාවමයි තියෙන්නේ. දැන් මම කිව්වනේ I අකුරු 4ක් එන්නේ නැහැ කියලා. එහෙනම් ඔන්න I 2 3 ඔන්න 4 ආවා. 5 අපි දන්නවා V කියලා 5. 6 කියන්නේ 5යි 1යි 6යි. 5යි 2යි 7යි. 5යි 3යි 8යි. ඊළඟට 5යි 4 ඔහොම ඉඳලා යන්න බෑ. නීතිය මොකද්ද? I අකුරු 4ක් එන්නේ නැහැ. ඒක බෑ. එහෙනම් 5යි ඒක බෑ. 5යි I තුනෙන් එහා එන්නේ නැහැ සර්. මොකද්ද? මෙහෙමද? 5යි මෙහෙම පුළුවන්ද? 5යි 4යි 9යි ඔය විදිහට 1යි 10යි ඔහොම පුළුවන්ද? බෑ. ඒ විදිහට බෑ. එහෙනම් මතක තියාගන්න මේ 8 9 10
එතකොට 10 දිත් අර විදිහටම තමයි 10 11ම 9 කියලා හිතා. එහෙනම් x කියන්නේ 10. 10ට එකක් එකතු වෙන කියන්නේ x එකක් එකතු වෙනවා. එහෙනම් xi 10න් එකක් අඩු වෙනවා. x ගෙන් එකක් අඩු වෙනවා. මේ පැත්තෙන් කියන්නේ අඩු වෙනවා. ඔය විදිහටයි එන්නේ. ඊළඟට ඔහොම ගිහිල්ලා xi කියන්නේ 11 12 13 14 10 4 14 මේ තියෙන්නේ 4 මේ තියෙන්නේ 10 10 4 14 10යි 5යි 15යි ඊළඟට 10යි 6යි 16යි ඔය විදිහට ඔහොම ගිහිල්ලා 10යි 9යි 19 මේ x කියන්නේ 10 මේ ix කියන්නේ 9 10යි 9යි 19 ඒක ඊළඟට 20 එන්නේ 10යි 2 10යි 10යි 20 ඔයාලට 20න් එහා නැහැ එනවාට හරි ලේසි 21 22 23 ඔය විදිහට යනවා. ඕම ගිහලා 30ට ඔය විදිහට 31 ඔය විදිහට. හැබැයි 40ට මෙහෙම නෑ. කොහොම දාන්නේ 40ට? ඒකෙන්නේ ළමයි මෙහෙමයි. මම නිකන් කියන්නම් හැබැයි විභාගෙට එන්නේ නෑ. 50 60 40 අර අපි කිව්වේ 5 6 4 වගේ 10 11 9 වගේ 5 නම් v 5න් එකක් අඩු වුණා iv 5ට එකක් එකතු වුණා vi 10x 10න් එකක් අඩු කරා මෙන්න එකතු කරා ওই විදිහට 50ට කියන්නේ l 50ට කියන්නේ l 50ට 10ක් එකතු කරාම 60යි lx 50න් 10ක් අඩු කරාම xl දැන් ඔයාලට 50ට යනකම් ලියන්න පුළුවන්. එන්නේ නැහැ නිකන් දැනගෙන තියාගන්න ඕනම විෂයකදී චූට්ටක් වැඩිපුර දැනගත්තට කමක් නැහැ. එතකොට අර කලින් දැනගන්න ඕන ටික ඉබේම මතක තියෙනවා. එහෙම ටිකක්. හරිනේ? ඕන මතක තියාගන්න 50 60 40 50ට කියන්නේ L සර් 100ට රෝම ඉලක්කමය කොහොමද කියන්නේ? මොකද්ද? 100ට ඒ වෙන්නේ නැහැ පුතේ ඒක දැනගන්න ඕනේ නැහැ. මේ ටික දැනගත්තම ඇති. හරි? හරි. ඊළඟට එන ප්‍රශ්න තමයි අර මම කිව්වේ ඉස්සෙල්ල මේ විදිහට a v i එකතු කිරීම i. එතකොට 10 එනවා. හරිද? 8ට 2ක් එකතු වුණාම 10 එනවා. එහෙම 10 දෙන්නේ නැතුව අපිට එනවා හිස් තැනක් මේ විදිහට. හරිද? වරහන් ඇතුලේ මේ විදිහට දීලා හිස්තැනට ගැලපෙන පිළිතුර A හා B ද A හා C ද A B C සියල්ලමද ඉක්මනට කියන්න බලන්න කවුරු හරි හොඳට බලන්න ABCCL V කියන්නේ 5යි 10 ABCCL ඔව් ABC සියල්ලම XI කියන්නේ 11 11න් එකක් අඩු කරාම 10යි හරි දැන් මේකේ 8යි 2යි 10යි 10 එන හැම එකම හරි එහෙනම් IX කියන්නේ 9 එකක් එකතු කරාම 10යි බලන්න මේ වගේ ප්‍රශ්න අහලා නැහැ රෝම සංඛ්‍යා වලින් අනිවාර්යෙන් මේ විදිය අමුතු ප්‍රශ්නත් එන්න පුළුවන් කොහොම ආවත් ඕගොල්ලොන්ට පුළුවන් හරි හරි එහෙනම් ඔන්න අදට පන්තිය නවත්තමු රණවී අහපු ප්‍රශ්නටත් උත්තරේ දෙන්න 100ට කියන්නේ C රෝම නම්බර එන්නේ නැහැ හරි ඒ වෙන්නේ නැහැ ඒව මතක තියාගන්න ඕනේ නැහැ අපිට අහපු ප්‍රශ්න ටික මතක තියාගත්තම ඇති රෝම නම්බර C හරි
එහෙනම් අදට නවත්තන. හෙට එහෙනම් ළමයි මම අලුත් ප්‍රශ්න ටිකක් දාන්නම්. ඒ ටිකත් කරලා තියන්න. 8:00 අපි පටන් ගමු ක්ලාස් එකේ. නම් හැමෝටම good night. අයබෝවන් සර්. good night අයබෝවන් සර්. good night Good night, sir. sir